समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස සද්ධාවන්ත පින්වත්නි පින්වතියනි බෝසත් දරුවෙනි අද අපේ ප්‍රඥා නාලිකාවෙන් මේ උතුම් ධර්ම දේශනාවේ බැතිබර දායකත්වය 2021 ජනවාරි 23 වෙනි දින පරලෝ සපත් වන්නට යෙදුණු පොල්ගස්සෝවිට උන්දුරුගොඩ අංක 35 17 නිවසේ විසූ W ගුණවර්ධන මහත්මයාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් ධර්ම දේශනාව සිද්ධ කරලා බිරිඳ පුතා ලේලිසා මුණුබුරන් විසින් දායකත්වයේ දරනවා. ඊට සඳහන් W ගුණවර්ධන ස්වාමි පුරුෂයාට පියාණන්ට මාමණ්ඩියට සීයට මේ උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ මහ කුසලයේ අත්පත් වේවා. ඊතා ඉක්මන් භවයකදීම උතුම් නිවන් සුව අත් වේවා. එතුමාණන්ගේ මාපියන් W පොඩිසිඤ්ඤෝ මහත්මයාට සහ LW එලේනාහාමි මාතාවටද සහෝදරිය වන W සෝමාවති මාතාවටද නුදුරු අත්භවයකදී නිවන් සුව අත් වේවා. දායකත්වයේ දරණාය නමින් මියගිය දෙමාපියන් ගුරුවරුන් ඉතමිත්‍රාදී ඥාතීන්ටද මේ උතුම් ධර්ම දානමේ කුසලෙන් අත්පත් වී භවගාමි දිව්‍ය සුවපත් වේවා. නිර්වාණ මාර්ගයේ පූර්ණේ වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ප්‍රදාන ධර්ම දේශකයාණන් වහන්සේලාටත් මේ කුසල් බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. දායකත්වයේ දරණායගේ නමින් සුජීවත්ව සිටින දෙමාපියන් ගුරුවරුන් ඥාති මිත්‍රාදීන් සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. දායකත්වයේ දරණ මුණුබුරන් දෙදෙනා වන රොනාල් දිනුජය වීරක්කොඩි ලිනාල් නිම්ජය වීරක්කොඩි යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී අනාගත අභිවෘද්ධිය සැලසේවා. අපවත් ලෝකයක් ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටද මේ කුසල් අත් වේවා. කොරෝනා වසංගතය ඊතා ඉක්මනින් ලෝකයෙන් තුරන් වී ලොවැසි සැමට සහනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කේඩී දයාශීලී මාත්මිය ප්‍රමුඛ පවුලේ සෑම දෙනා. මේ පත්‍රිකාවේ ඉල්ලීමක් තියෙනවා. අද මාතෘකාව සසර බය සසර දුක ගැනත් ඉන් මිදීමට අපි කළ යුත්තේ කුමක්ද යන්නත් විවරණය කරන සේක්වා කියලයි අපෙන් ඉල්ලීමක් කරන්නේ. සසර කියන එක අගක් මුලක් කොනක් තෙරක් මොකක්වත් පේන්නේ නැති ගමනක්. මා දීර්ඝ කාලෙක ඉඳලා අපි කවුරුත් මේ සංසාරේ සැරිසරනවා. බුදුහාමුදුරුවෝ බුදු වෙලා පළවෙනි සතිය සත්සතියෙන් පළවෙනි සතිය පටමම් බෝධි පල්ලංකම් බෝ මුලම වැඩ හිටියා. බුදු වුණා කියලා නැගිට්ටේ නැහැ. සමහරු මොනවාරි ජයග්‍රහණයක් වුණාම උඩ පැනලා කෑ ගාලා සමරනවා. ඒක කෙලෙස් වල ස්වභාවය. මම දින්නා කියලා සමහරු උද්දාමයටපත් වෙනවා. ඒවා කෙලෙස්. සියලු කෙලෙස් නසාපු උත්තමයා බුදුරජාණන් වහන්සේ.
උන්වහන්සේ අර ගස යට වැඩ ඉඳමින් බෝධි මූලේ වැඩ ඉඳගෙන පළවෙනි බුද්ධ වචනය ලෝකෙට ප්‍රකාශ කළා. මිනිස්සු හිටියේ නැහැ. ප්‍රථම බුද්ධ වචනය කියලා එකක් තියෙනවා. අවසාන බුද්ධ වචනය කියලා එකක් තියෙනවා. කුසිනාරාවේ සල්ගස් දෙක මැද්දේ සැතපීලා ඇස් දෙක පියාගන්න කලින් ප්‍රකාශ කරපු බුද්ධ වචන. ඒකට කියනවා අන්තිම බුද්ධ වචන. බෝමුලේ ඉඳලා බුදු වෙලා කුසිනාරා නුවර පිරිනුවන් පාන තුරු 45 අවුරුද්දක් දේශනා කරපු දෙයට කියනවා මධ්‍යම බුද්ධ වචනේ. ප්‍රීති වාක්‍යයක් බුදුහාමුදුරන්ට කියවුණා. උන්වහන්සේ ප්‍රකාශ කළා අනේක ಜಾති සංසාරං, මේ අනේක ಜಾති ගණන් මේ සංසාරේ මම සැරිසරුවා. එක එක විදිය ඉපදුනා. සත්ව යෝනියේ ඉපදුනා. දෙපා ඇති සත්තුන් උපන්නා. සිව්පා ඇති සතුන්ව උපන්නා. ඒ වගේම බඩගාන සතුන්ව පා නැති සතුන් උපන්නා. ගොඩේ උපන්නා, කැලේ උපන්නා, මඩේ උපන්නා, වතුරෙත් උපන්නා. මනුලොවත් උපන්නා, දිව්‍ය ලෝකෙත් උපන්නා. එක එක જાතියේ ආත්ම භාව මං ගත කළා. ඔය 550 ජාතක කියන්නේ ඒවා. බුදු වෙලා කියනවා අනේක ಜಾති සංසාරං, මේ සංසාරේ පුරාම මට ගෙවල් ලැබුවානේ. තෘෂ්ණාව. ගාහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං, මේ සංසාරේ පුරාම මට ගෙවල් ලැබුවා. එම්බල මාරය නැත්තම් මරණය. මම මගේ ගෙදර කැණි මඩල දැක්කා. කැණි මඩල කියන්නේ මුදුන්ලීය. ගෙයක් රඳා පවතින්නේ මුදුන්ලීයෙන්. කැණි මඩල මම කැඩුවා. දැන් බෑ උඹට මට ගෙවල් හදන්න. මොකද මම තණ්හාවෙන් මිදුණා. එතකොට මේ සසර ගමනට පළවෙනි කාරණාව තමයි තෘෂ්ණාව. මගේ මගේ මගේ, මම මමමයි මමමයි මමමයි, මටමයි මටමයි මටමයි. තණ්හාව ඇලුනා. එක එක භවවලදී ඇලි ඇලි ආපු ගමනයි සංසාරේ. මේ සංසාරේ ආවේ එකයි, ආසාව. තෘෂ්ණාව. තණ්හාව නිසා තමයි තාම අපි අඬන්නේ. තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භයං. තණ්හාව නිසා තමයි ශෝක කරන්නේ. තණ්හාව නිසා තමයි බය තියෙන්නේ. නැති වෙයි කියන බය, ලෙඩ වෙයි කියන බය, නාකි වෙයි කියන බය, මැරෙයි කියන බය. මේවා නිතර තියෙනවා. දැන් බලන්න කොරෝනා එකට අපි කොච්චර බයද? පෞගිය අවුරුද්ද දැන් මතක නැහැ. දොරවල් වාගත්තා. එළියට බැස්සේ නැහැ. ඇයි? සසරට අපි කැමති. සංසාරේ ගමන් කරන්න කැමති. ඒ නිසා මේ තණ්හාව නැති තැන විප්පමුත්තස්ස. තණ්හාව නැතිකොලොත් නත්ති ශෝකෝ කුතෝ බයං. ශෝකයක් නැහැ. ලෝකේ මොනවා වුණත් එයා ශෝක කරන්නේ. ඇයි? ඇලීම නැහැ. එයා දන්නවා ලෝකේ ඇති. මේකයි ලෝකේ ස්වභාවය. තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ඛනානි. මානනි, මේ සංස්කාර ධර්මවල තියෙනවා කරුණු තුනක්. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඇති වෙනවා, නැති වෙනවා. නිකම්ම නැති වෙන්නේ නැහැ. විපරිණාම. වෙනස් වෙනවා. වෙනස් වෙවි අවසානයේ නැත්තට නැති වෙනවා. මේක තමයි ස්වභාවය. මේක තේරුම් ගන්න ඕන. ඒකවල සංසාර ගමනට මූලික වුණේ තණ්හාව. මේ ලෝකෙම තියෙන දුක. තරුණයෙක් බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
ස්වාමීනි මේ ලෝක කියලා ඔබ වහන්සේ කියනවානේ. මේ ලෝක කොයිද තියෙන්නේ? මේ තරුණයා එච්චර නැනවතෙක් බුද්ධිමතෙක් නෙමෙයි. ඒ නිසා සරල පිළිතුරක් භාග්‍යවතුන් වහන්සේ වදාලා තරුණයා ලෝක තියෙන්නේ දුක උඩ. ලෝක කියන්නේ මේ කැරකෙන ලෝකෙ නෙමෙයි. ලෝක කියන්නේ මේ පංචස්කන්ධය අපි. අපි ඔක්කොම එක එක ලෝක. ඒකනේ පැරණි මිනිස්සු කියන්නේ ඒක නම ලෝකය කියලා. ඒකම ලෝකයක් කියලා කියනවා. මොකද මේ ශරීරය කියන්නේ ලෝකයක්. ශරීරයේ තියෙන්නේ කොයිද දුක උඩ. ජාති උපන්දා ඉඳලා ජරාවට යනවා දුකයි. රෝග දුකයි. මරණ දුකයි. කොතන බැලුවත් සැපක් නැහැ. ඇසපිය ගාන වෙලාවේ තරම්වත් මානෙනි මම මේ සංසාරේ සැපයි කියලා නම් කියන්නේ. ඇසපිය ගාන මා වෙලාවක් යන්නේ නැහැ. ඇසපියක් ගාල තරම්වත් වෙලාවකවත් මම කියන්නේ නැහැ සසර දුකයි කියලා. මාන වෙන්න ආවෙත් මොකටද? සසර බය දැකලා. සසර බය දැකලා මාන වෙච්ච කෙනා තමයි බික්කු. සංසාරේ බය දැක්කා. මේවා කාන්තාර. සසර කාන්තාරයක් දුකයි. සසර සාගරයක් දුකයි. ඒ නිසා මේ සසර ගමන සසරට බය. පින්වත්නි ලෝකේ විවිධ බය තියෙනවා. රාජ බය, චෝර බය, අමනුස්ස බය, ව්‍යාධි බය, මේවා බය. ඒ සියලු බය ඇති වෙන්නේ මේ සසර නිසා. සසර උපන් නිසා. උපත නැත්තම් මේ බය මොකක්වත් නැහැ. බුද්ධ ආගම උගන්වන්නේ උපත නැති කරන මාර්ගයක්. උප්පත්තිය නැති වුණාම එතන බය නැහැ. ඒ නිසායි නිවනට නිර්භය කියන්නේ. අභයපුර. අභය කියන්නේ බය නැති පුරයක්. නිවනේ ජාති බය නැහැ, ජරා බය නැහැ, ව්‍යාධි බය නැහැ, මරණ බය නැහැ, ශෝක බය නැහැ, පරිදේව බය නැහැ, දුක්ඛ බය නැහැ, අප්පිය සම්පයෝග බය නැහැ, පිය විප්පයෝග බය නැහැ, ඉච්ඡා බංග බය නැහැ, පංචස්කන්ධ බය නැහැ. මොකක්වත් නැහැ. ඒකයි අනේ සැපයි. නිවන සැපයි. එතකොට සසර බය සහ සසර දුක ගැන අපි තේරුම් ගන්න ඕන. මේ පංචස්කන්ධයක් අපිට ලැබුණා. මේවා අම්මා තාත්තා දුන්නා නෙමෙයි. අපි පෙර කරපු කියපු දේවල විපාක. කර්මේ සහ කර්මඵලය. මේ අවයව ලැබුණේමයි. අපි කළ පිනට අනුව අපේ මේ ශරීරයේ බඹයක් තරම් පංචස්කන්ධේ මම කියලා කියන මේ කූඩුව අපිට ලැබුණා. ඒකේ පුරාම තියෙන්නේ දුක. කොත්තනකවත් සැපක් නැහැ. අපි සැපයි කියලා හිතුවට ඒ සැප ටික වේලාවකින් පෙරලිලා දුකක් බවට පත් වෙනවා. ඒකයි මේ ගැන හොඳට බලන්න කිව්වේ. දැන් බලන්න අපේ කෙස් ටික වැවෙනවා. නියපොතු ටික වැවෙනවා. ශරීරයේ තැන් තැන් වල ලොම් වැවෙනවා. ඒවා වැවුනම අපිරිසිදුයි. ඒකම දුකක්. කෙස් ටික කපන්න ඕන. නියපොතු කපන්න ඕන. මේවා කරන්න ඕන. නැත්තම් දුකයි. අපේ බාහිරෝ පේන ශරීරය අපිරිසිදු වෙනකොට අපිට දුකක් දැනෙනවා. දැන් බලන්න දාඩිය දැම්මම අපිටම ගඳයි. නාන්න ඕන, පිය දාන්න ඕන. විවිධ සුවඳ වර්ග ගන්න ඕන. කණ්ණාඩියෙන් බලා ඇඩ වෙනවා. මාතට ඉන්න කෙනා කෙට්ටු වෙන්න දඟලනවා. කෙට්ටුවට ඉන්න කෙනා මාත් වෙන්න දඟලනවා. කොච්චර බේත් බොනවද? සමහරුන්ට පින්වත්නි කිසි ලෙඩක් නැහැ.
මානසිකව වැටිලා හරියට වියදම් කරනවා බේත් වලට. ඇති ලෙඩක් නැහැ. බේත් කනවා. ඇයි මේ ශරීරය ලස්සන කරන්න? මොනතරම් ඇඩ වැඩ දැම්මත් මරණං නියතං. මැරෙනවා. එතකොට සංසාරය ගැන කල්පනා කරන්න. මේ සංසාරේ මා දිග ගමනක් අපි ආවා. තව කොච්චර ගමනක් යන්න වෙයිද? කවුද දන්නේ? කාටද කියන්න පුළුවන්? කිසි කෙනෙකුට කියන්න බෑ. විද්‍යාව මෙච්චර දියුණු ලෝකේ ඒවා කියන්න බෑ. අනායව කිදෙන්න බෑ. ඒ නිසා සසර සැරිසරන සත්වයා පවට බය වෙන්න ඕන. පවට ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජයි බයයි කියන දෙක ඇතිව සසරෙන් එතර වෙන්න වැඩපිළිවෙල පටන් ගන්න ඕන. බුදුහාමුදුරු කළේ එකයි. 80 මා ශ්‍රාවකයෝ කළේ සසර අන්න ඔය වැඩේ. සසරෙන් එතර වෙන වැඩ. එකක් තමයි දසපාරමිතා. දන් දෙන්න ඕන. ඇයි තණ්හක්කයෝ නිබ්බාන? නිවනයි කියලා කියන්නේ තණ්හාව නැති තැන. ඇලීම නැති තැන නිවන. ඇලීම තියෙන තැන සසර. දැන් බලන්න මා පින් ඇති උත්තමයන්ට කියනවා බෝධිසත්ත්ව. බෝධිසත්ත්ව කියලා කියන්නේ බෝධියට ඇලිච්ච කෙනා. බෝධියයි කියලා කියන්නේ මේ ගස නෙමෙයි. එක එක බුදුවරුන්ගේ කාලේ එක එක ගස් බෝධි වුණා. අපේ බුදුහාගේ කාලේ මේ ඇසතුනේ බෝධිය. එක එක බුදුහාඳුරන්ගේ ආත්ම මේ ශාසනවලදී එක එක බෝධි තිබුණා. දියුල් ගහකුත් බෝධියක්. සල් ගහක් බෝධිය. නාගස් ඒකත් බෝධියක්. උණගස් වේලු ඒත් බෝධියක්. නෙල්ලි ඒත් බෝධියක්. එතකොට මෙතන බෝධි කියන්නේ බුද්ධිය. අවබෝධය. අවබෝධ කරගන්නා ක්‍රම තුනක් තියෙනවා. සම්මා සම්බුද්ධත්වය, පච්චේක බුද්ධත්වයේ පසේ බුදු බව, රාත් බව. ඔය බෝධි තුනම ලබන්න බුද්ධිය ඕන. බුද්ධිය මේවා පාරමී පුරාගෙන යන ඒ උත්තමයන්ට කිව්වා බෝධිසත්ත්ව. ඒගොල්ලෝ බෝධිය ප්‍රාර්ථනා කරගෙන ඉන අය. අපිට කියනවා සත්තු අපි සසරට කැමති. අපි ආස නැහැ ඈතර වෙන්න. අපි තව පල් වෙවි දුක් විඳින හරිම කැමති පිරිසක්. බෝට්ටුව තියෙන්නේ ගඟෙන් ඈතර වෙන්න. ඈතර වෙන්න තියෙන බෝට්ටුව කරේ තියාගෙන අපි කයිවාරු ගන්නවා. නැනවතා අර බෝට්ටුවෙන් ඉක්මන් කරලා අර කිඹුල්ලු ඉන්න දියසුලි තියෙන මා ගැඹුරු ජලාශයෙන් ඈතර වෙනවා. ඈතර වෙච්ච කෙනා ඒ බෝට්ටුව එතනම දාලා යනවා. ඇයි වැඩේ ඉවරයි. ආයි උස්සන් යන්න ඕන නැහැ. තව කෙනෙකුට ඒක යන්න පුළුවන්. ඒ නිසා අපි කතාව වැඩි. ලෝකෙ වැඩියෙන්ම කතා කරන රටක් ලංකාව. යුරෝපා රටවල් වල කතාව අඩුයි. හරිම අඩුයි කතාව. පැය 20ක විතර ගමනක් කෝච්චියක මං ගියා පිට රටක තනියෙන්. යන ගමනේදී අර කෝච්චිය පුරාම මිනිස්සු. අපේ කෝච්චි වාගේ නෙමෙයි. පෙට්ටි 100ක් විතර. ආයි කෝච්චි පෙට්ටි ටික ගලවලා නැවෙත් දානවා. ආයි නැවෙන් යන්නත් ඕන. කෝච්චියේ ඉන්න අය ඔක්කොම තම තමන්ගේ වැඩ. හරියට පොත් කියවනවා. මං දැක්ක තරුණයෙක් කියවනවා වල්පොල රාහුල ආන්දුරන්ගේ පොතක්.
ප්‍රංශකාරයෙක්. තවත් සමහරු කනේ වයර් එකක් ගාගෙන ඔන්න ඒත්තු වෙලා හොඳට බුදි. වයසකයි හොඳට පොරෝගෙන සීතලයි. තමන්ගේ ආසනවල නිදී. ඒක නිදා ගන්න පුළුවන් කෝච්චියක්. සද්දයක් නැහැ. කිසි කෙනෙක්ගේ සද්දයක් නැහැ. ළඟ ඉන්න දෙන්නවත් කතා නැහැ. ඇයි අනුන්ට කරදරයක්. නිතර කච කච ගානකොට එපා වෙනවා. බලන්න මොන තරම් සංවරයක්ද වාචාය සංවරෝ බුදුහාඳුරුවෝ වදාළේ. මානනි එකතු වෙච්ච තැන වැඩ දෙකයි තියෙන්නේ. එකක් ධර්මයේ ගැන කතා කරන්න. නැත්තම් තෘෂ්ණිම් භූතව යන්න. අර සුද්ධ ළඟ ඒ ගතිය තියෙනවා. තෘෂ්ණිම් භූතයි. මගෙන් අනුන්ට කරදරයක් වෙන්න එපා. පොතක් කියවන්න පුළුවන්. අර ලැප්ටොප් එකක් තියාගෙන මොනවාරි රාජකාරියක් කුණුවarp බලනවා නෙමෙයි. අවශ්‍ය නැති ඕපදූප බලනවා නෙමෙයි අපි නම් කරන්නේ ඒවා. පැය 20ක් යනවා නම් අපි ඔන්න ගේම් ගන්න පටන් ගන්නවා. කෝච්චියේ තට්ටු දාන්න පටන් ගන්නවා. ඉනා වෙන්න පටන් ගන්නවා. කාටත් කරදරයි. පොඩි ළමයි නිදී. මං හිතන්නේ තරුණ ළමයි විභාග ලියන අය වෙන්න ඇති. ඒ අයගේ රාජකාරි ලැප් එකක් තියාන ලොකු බරට වැඩ. කා ගැනවත් සෙවිල්ලක් බැලිල්ලක් මොකක්වත් නැහැ. අන්න ඇදිච්චකම්. අපි එකතු වෙච්ච ගමන් ඕපාදූප. අරියට කේලං. දැක්ක වාගේ බලාගෙන හිටියා වාගේ කතා මවනවා ගොතනවා. මේ තරුණ ළමයි අරියට දැන් ඕක පුරුදු වෙලා. පෞරුෂ වේ නැත්තම් පුරුෂ ශක්තිය ඊන වෙනවා. වැඩිපුර කයිවාරු ගගා හිටියා. ඒකෙන් පුරුෂයාගේ ශක්තිය ඊන වෙනවා. අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරන්න ඕන. කතාව අඩු කරන්න ඕන. මොකද මේ කතාව නිසා තමයි ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ මේ අපේ රටෙත්. දැන් බලන්න පාලකයෝ යම් යම් අවස්ථාවල කියපු වචනයි දැන් වීලුවට අරන් තියෙනවා. දැන් බලන්න කොච්චර වීලු කරනවද. ඒ වෙලාවේ පිට වෙච්ච වචනේ කතාවක් ගැඹීර වෙන්න ඕන. පාලකයාගේ කතාව විශේෂයෙන් ගැඹීර කතාවක්. ඒකෙන් ගත යුතු කරුණු තියෙන්න ඕන. ඉගෙන ගත යුතු දේ තියෙන්න ඕන. වක්කඩේ කැඩුනා වාගේ කටට ආපු පළියට වචන පිට කරලා අවසානයේදී වචන වලින්ම බැට කනවා. අපි තේරුම් ගන්න ඕන. සසර සැරිසරන්න කර්ම කරනවා කයෙන්, කටින්, සිතින්. කයෙන් කරන වැරදි තුනයි. පානාතිපාතා, අදින්නාදානා, කාමේසු මිච්ඡාචාර. මේ තුනම කරන්නේ කයින්. කය යොදවලා කරන මේ අකුසල නිසා සසර දිග්ගැයෙනවා. පරපණ නැසුම නිසා අපාගත වෙනවා. කල්ප ගානක්. පරපණ නැසුමෙන් තිරිසන්නු වෙනවා. තිරිසනෙක් වුණාමයි ගැලවෙන්න බෑ. දැන් බලන්න පන්සලේ ඉන්න පූසා වුණත් කැරපොත් එක්ක පෙන්නන්න බෑ. පැනලා කනවා. ඌ දන්නේ නෑ. නමුත් ඌ සතෙක්. මිනිස්සයා කියන අපි සත්තුන්ට ආදරය කරන්න ඕන. සොරකම් කරන එක මහා අපරාධයක්. අනුන්ගේ දේ නොකිය ගන්න ඕද නැහැ. ඒ නිසා නිරයට යන්න වෙනවා. නිරයේ උපදිනවා. හොඳ ජාතක කතාවක් තියෙනවා. පැය 5ක් විතර ඕන එක කියන්න. ඒ තරම් දිගයි. නිමි ජාතකය. නිමි ජාතකයේ පුරාම තියෙන්නේ මේ දුක ගැන කියන කතා.
සත්තු දුක් විඳින ඇති. මේ සංසාරේ. හරිම දිගයි. නමුත් ලස්සන ජාතකයක්. සද්ධාවෙන් කියවනවා නම් වෙවුලන්ට පටන් ගන්න. රැක කියවුවා නම් බය වෙනවා. ලොම් කෙලින් වෙන්න ඕන. ඒ පොතට ඇතුල් වෙලා කිය නිමි රජුරුව එක්ක මමත් යනවා කියලා හිතාගෙන කියවන්න ඕන. නිමි රජුරුව ඇස් දෙකට දැක්ක දේවල් මේ. ඒ නිසා සංසාරේ දිග්ගස්සන්න පල් කරන්න මේ කයෙන් කරන වැරදි. අනාචාරය. නපුංසක වෙන්න වෙනවා. ලේසි නෑ. ඊළඟට මා දුප්පත් වෙන්න වෙනවා. ගණිකාව වෙන්න වෙනවා. පුරුද්ද සංසාරේ. ඒ නිසායි මේ වදාලේ සංසාරේ දුක කයෙන් කරන වැරදි තුන. ඊළඟට කටින් කරන වැරදි. මුසාවාදා. ලෝකෙ ගත්තොත් බණ කියන මේ රටේ තරම් බොරු කියන්නේ කිසිම තැනක. බලන්න ජනමාධ්‍ය වලින් ලෝකෙට කියන බොරු. මේ දැන් කියූප එක කිව්වේ නෑ කියනවා. ඔප්පු කළොත් අයින් වෙන්නම් කියලා තව බොරුවක් කියනවා. දිනන කෙනාගේ ලක්ෂණය ඇත්ත කතා කිරීම. සසර බය දකින්න කිව්වේ ඒකයි. සසර බය දැකලා නිවන් දකින්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන. ඒකට කිව්වේ චතු සත්‍ය. එතන තියෙනවා සත්‍ය කියලා වචනයක්. බොරුකාරයට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. බොරු කියන්න පුරුදු වෙච්ච කෙනෙකුට ආයි මේ ලෝකේ කරන්න බැරි අපරාධයක් නැහැ. ඕන එකක් කරත හැකි. එක බොරුවක් කියලා වුණාම තව බොරු 100ක් කියන්න ඕන. ඒත් සත්‍යයි ජය ගන්න. සත්‍ය ජය ගන්නවා. ඕන එක්කෙනෙක් ඕන දෙයක් කියාපු දෙයි. බුද්ධිමත්තා සැලෙන්නේ නැහැ. බොරු චෝදනා එනවා, අභූත චෝදනා එනවා. ඒවා අභියස සේලා. සේලා කියන්නේ පර්වතේ වාගේ සැලෙන්නේ නැහැ. ඒම සිතක් අකම්පිත සිතක්. කම්පිත වුණොත් ගැටුම් වෙනවා. දැන් බලන්න දවසක් සක්‍ර දේවේන්ද්‍රගේ භවනේ පාණ්ඩුකම්බල සෛලාසනය කියලා ආසනයක් තියෙනවා සක්දෙවුන්ට. පිනට ලැබිච්ච එකක්. සක්දෙව් රජුරුව නැති වෙලාවක මා භයානක කැත යකෙක් මොන වගේ යකෙක්ද කියනවනම් කොටයක් ගිනි ගත්තා වගේ. ගිනි ගත්ත කොට කෑල්ලක් වගේ. කොටයි බඩක් තියෙනවා කැතයි. මේ යකා ඇවිල්ලා සක්දෙව් රජුරුවන්ගේ ආසනයේ උඩ වාඩි වුණා. වාඩි වෙනකොට මොකද වුණේ? අනිත් දෙයියෝ තවතිසා භවනේ දෙවි දේවතාවෝ මේක දැක්කා. දැකලා දෙයියන්ට කේන්ති ගියා. බලපංකෝ අරුගේ ඇටි. කාලගෝලයා වාගේ. පිච්චිච්ච එකෙක්. වාඩි වෙලා ඉන්න තන බලාපන්. මෝඩයා බෑපන්. ගොනා බෑපන්. උඹේ නෙමෙයි ඔය ආසනේ වාඩි වෙන්න බෑ. ඒ දිව්‍ය ලෝකේ තියෙන භාෂාවෙන් මෙන්න බණින්න පටන් ගත්තා. බැනගෙන දකින දෙයියෝ යන දෙයියෝ ඔක්කොම දැන් මෙතන පිරීලා බයිනවා. ඇයි මේ සක්දෙව් රජුරුවන්ගේ ආසනේ වාඩි වෙලා ඉන්න යකෙක්? බයිනකොට මෙන්න පුදුමේ කියන්නේ. අර යකා ලස්සන වෙනවා. මා උසට යනවා. බැබලෙනවා. මුන් ටික බයිනවා. ආරයා බැබලෙනවා. බලවත් වෙනවා. ශක්තිමත් වෙනවා. ඇයි? ඒ යකා ලේසු පාසු යකෙක් නෙමෙයි. ඒ යකාට කියනවා කෝධ බක්ක. අනුන්ගේ ක්‍රෝධය නිසා එයා බලවත් වෙනවා. ඔන්න බලන්න. අපි කියන්නේ මාංශ භක්ෂ කියලා. ඔය මස් කාලා ශක්තිමත් වෙන සත්තු ඉන්නේ සිංහයෝ එම. මස් කාලා බලවත් වෙනවා. ශක්තිමත් වෙනවා.
මේක දැකපු එක දෙයියෙක් දූවගෙන ගින් සක්දෙව් රජුරවන්ට කිව්වා. ස්වාමීනි මා භයානක යකෙක් ඔබ වහන්සේගේ ආසනේ වාඩි වුණා. අපේ අනික් දෙයියෝ ඒ අකාට බයිනවා. බනින්න ඒ අකා බලවත් වෙනවා. සක්දෙව් රජුරු දැනගත්තා කවුද කියලා. සක්දෙව් රජුරු අර යකා ළඟට ඇවිල්ලා දන ගෑවා. දන ගාලා කිව්වා පින්වත මම සක්‍ර දේවේන්ද්‍රයා. පින්වත මම සක්‍ර දේවේන්ද්‍රයා. පින්වත මම සක්‍ර දේවේන්ද්‍රයා. බොහොම ලස්සනට මෛත්‍රීව කිව්වේ ඔබ සූපත් වේවා. කියනකොට මාර යකා අතුරුදන් වුණා. බනින්න බලවත් වෙනවා. හොඳට කියනකොට ඔන්න අතුරුදාන් වෙනවා. එනිසා සංසාරේ සැරිසරන අපිත් සසර පල්වෙන්න බලවත් වෙන්න ඕන කරන අකුසලයමයි කරගෙන තියෙනවා. කටින් බොරුව, කේලම, අනුන්ගේ සිත රිදවීම. රියට අනුන්ගේ සිත රිදවනවා. ඊළඟට සම්පප්පලාපා. ඔය සිප්පි මල්ලක් එල්ලුවා වාගේ නිකරුණේ කතා කරන එක. සසර ගමනට ඕවා තමයි කෑම. සසර කෙටි වෙන්නේ නැහැ. සසර දික් වෙනවා. ඇයි අපි පෝර දානවා වැවෙන්න. මේ කියන අකුසල පෝර දානවා. බුදුහාමුදුරු වදාළේ මුදුන් මුල කපලා දාන්න. පුච්චලා දාන්න. එතකොට පැලවෙන්නේ නැහැ. අපි මුදුන් මුලත් එක්ක පරිවාර මුල් තව පැලවෙන්නයි මේ පෝර දාලා තියෙන්නේ. කයෙන් කරන වැරදි වලින් පෝර වැඩි වෙලා අර කෙලෙස් ගා තව ශක්තිමත්. කටින් කරපු වැරදි වලින් අර මුල් ටික තව රෝපණය වෙනවා. ඊළඟට සිතින් අවිජ්ජා අනුන්ගේ දේට ආසයි. Tamanට තිබුණට ඒ ගැන සතුටු වෙන්නේ නැතුව අනුන්ගේ දේවල් දැකලා ඒවා මගේ කරගන්න අපි කොච්චර ආස කරනවද? මට තියෙනවා. තිබුණට මං ඒකෙන් සැනසෙන්නේ නැහැ. මට අරය ළඟ තියෙන එකක් වාගෙම ඕනා. ඒක ගණ්ඩ බලනවා හොඳින් හෝ නරකින්. සමහර විට සිතේ සැලසුම් අදනවා. අන්න සිත දූෂිත වෙනවා. අර කෙලෙස් නැමැති ගසට වතුර දැම්මා වාගේ වැඩෙන්න පටන් ගන්නවා. ව්‍යාපාද කේන්ති යන එක. ද්වේෂ කියන එකට. බලන්න පිලුම් වෙච්ච බත් මුට්ටියක් හොයලා දවස් 2-3ක් තිබ්බම පාප්ප වෙනවා. පිලුම් වෙනවා කියන්නේ පාප්ප වාගේ. ඒ බත් මුට්ටියට අත දැම්මොත් අත ඇලෙනවා. ඔක තමයි සංයෝජන. ඇලෙනවා. ඇලුනා වාගේ තමයි කේන්ති ගියාම. මුලින්ම තමන්ගේ සිත දූෂිත වෙනවා. බලන්න හොඳටම කේන්ති ගියාම වෙවුලනවා. ගොත ගෑනවා. අතපය දික් කෑනවා. ශරීරේ නටනවා. ඇස් රතු වෙනවා. ඊට පස්සේ නරක වචන කියවෙනවා ඉබේම. අම්මා මුත්තා මතක් වෙනවා. තියෙන කුණු අරප ඔක්කොම කියනවා. ඊට පස්සේ පොල්ලක් ගන්නවා. ආයුධ ගන්නවා. අතට අවුෙච්ච දේ ගන්නවා. අවුෙච්ච දේ ගන්නවා. ඔන්න ව්‍යාපාදේ ඇති. තමන්ගේ ශරීරයේ මුලින්ම විනාශ කරනවා. ඊළඟටයි අනිත් එකාට. සමහර විට තමන්ගේ අතේ තියෙන එක වැදිලා තමන්ම තුවාල කර ගන්නවා. කේන්ති ගිහිල්ලා. සමහරු තමන්ව කපා ගන්නවා. සමහරු ඉන්නවා. තමන්ටම තමන් කරදර කර ගන්නවා. කේන්ති ගිහිල්ලා. තමන්ගේ ඔළුව ගා ගන්නවා කියලා බිත්තියේ.
තමන්ගේ ඔළුව පොලේ ගා ගන්නවා. පී අරගෙන කපා ගන්නවා. කේන්ති ගිහිල්ලා. දැන් ඊයේ පෙරේද දැක්කනේ තාත්තා ළමයි දෙන්නව ගස් බැඳලා නිරුවත් කරලා තදට බැඳලා තියෙන්නේ. ඇටන් පැත්තේ. ගස් බැඳලා මේ පුංචි ළමයි දෙන්නගේ ශරීරේ පුරා මිරිස් කුඩු ගාලා. ඒ තාත්තා කෙනෙක් කරන වැඩක් නෙමෙයි. නමුත් කේන්ති ගියාට පස්සේ ළමයාද ගෑනිද ආමුදුරුවද මොකක්වත් පේන්නේ නැහැ. අන්ධ වෙනවා. ඒකනේ ව්‍යාපාදයවම අන්ධ කරන. ආමුදුරු කියලා බලන්නේ නැහැ. වදපු අම්මද කියලා බලන්නේ නැහැ. පයින් ගැව්වා. තාත්තා කියලා බැලුවේ නෑ මෝල් ගාරන් ගැව්වා ඔළුවටම. අන්න යකෙක් වුණා. මේ නිසා සසර දිග ගැහෙනවා. අපි සසර බය වෙන්න ඕන. අජාසත්ත කියන රජුරෝ ධර්ම සංගායනාවත් කරලා පොළොව අපායට ගියා නම් තාත්තට කරපු අපරාධේ. අපි කොච්චර පරිස්සම් වෙන්න ඕන. බුදු ආමඳුරු දැකපු රජෙක්. තාම පැසෝනවා නම් අපි කවර කතාද? ආමඳුරු නමක් උල තිබ්බා. උල තියපු සරියුත් ආමඳුරන් ගෝලෙක්. රජුරු අජාසත්ත දිග කතාවක්. මේ පුංචි නම සාමණේරෙක්. උලේ තිබ්බ ගමන් බයින්නේ නැහැ. පැන්සල වාගේ හොඳට උල් කරලා දෙපැත්තෙන් දෙන්නෙක් එකතු වෙලා උස්සලා අර උල උඩ වාඩි කරනවා. ලේසි නෑ. තිබ්බ ගමන් බුරුස් ගාලා යන්නේ නෑ. චුට්ට පසාර කරගෙන යන්නේ. මෙතනින් එන්න ඕනේ එළියට. වාඩි කරෝ පුල එන්න ඕනේ හරියට මුගුරු දණ්ඩෙන් එළියට. ඒක තමයි දඬුවම. දැන් ලේ බේරෙනවා. වේදනාවට කඳුළු වැටිලා සිවුරම තෙත් වුණා. සරියුත් ආමඳුරු බුදු ආමඳුරු ළඟට ගිහින් කිව්වම දෙනම වැඩියා. රජුරුත් බය වුණා. බුදු ආමඳුරු ආවනේ බලන්න. ගලවන්න බෑ. සරියුත් ආමඳුරු ධර්ම සංවේගය ඇති කළා මගේ ගෝලයා. උන්වහන්සේ බිම බලාගෙන ඉන්නවා. කරන්න දෙයක් නැහැ. කර්ම විපාක. දැන් බුදු ආමඳුරු අර සේනාව මැද්දේ කියනවා. මේ උන්වහන්සේගේ චරිතය කිව්වා ඈත කාලේ කරපුවා. මා පුණ්‍යවන්තෙක්. නමුත් එක්තරා භවයකදී තමන්ගේ අම්මට කිව්වා මේ කිව්ව උල තියන්න ඕනේ කියලා. තමන්ගේ අම්මටයි කිව්වේ. කේන්ති ගිහිලා කටින් කිව්වා මේ කිව්ව උල තියන්න ඕන. නිකං කේන්තියට කිව්වේ. මේම කියනකොට පොඩි නම දැන් අඬලා සිවුර තෙත් වෙලා ලේ බේරෙනවා. පොඩි නම අත් දෙක නළලේ තියාගත්තා. නළලේ තියාගෙන කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මම මානවුනේ ඔබ වහන්සේ වෙනුවෙන්. මං අපේ අම්මට කිව්වා නම් උඹව උල තියන්න ඕනේ කියලා. මාව එක සැරයක් නෙමෙයි. 100 සැරයක් උලේ තිබ්බත් පවු නෑ. එක සැරයක් නෙමෙයි. එක සැරයක් මදි. ඇයි මගේ අම්මටයි මං ওই වචනේ කියලා තියෙන්නේ. වරද පිළිගත්තා. ඒ වෙලාවේ බුදුහාඳුරු බණ කිව්වා උල උඩම රහත් වුණා. ඔන්න තේරුම් ගන්න ඕන පාඩමක්. වරද තමන්ගේ වරද යමෙක් කියනකොට පිළිගන්නවා නම් එයාට රහත් වෙන්නත් පුළුවන් සසරින් එතර වෙන්නත් පුළුවන්. ඔය පඬිතුයෝ කොටස් දෙකක් කියනවා. එක පඬිතෙක් කියනවා තමන්ගේ වරද තමන්ම තේරුම් ගන්න. එයා පඬිතෙක්. උපාධි නෑ, ඉස්කෝලේ ගිහිල්ලත් නෑ. තමන්ගේ වරද තමන් තේරුම් අරගෙන
ඒ වරදෙන් මිදෙනවා නම් එයා පණ්ඩිතයා. එයාව තමයි සේවනය කරන්න කිව්වේ පණ්ඩිතානංච සේවන. දෙවැනි පණ්ඩිතයා තමන්ගේ වරද තමන්ට පේන්නේ නැහැ, දන්නේ නැහැ. කවුරු හරි කියලා දෙනවා. ඒක ආගෙන ඉඳලා ඒක සකස ගන්නවා නම් එයා සේවනය කළ යුතු උත්තමයෙක්. එයාව සේවනය කරන අපිට මපරාජිතා පරදින්නේ ජය ගන්නවා සංසාරේ. මේ පොඩි නම උල උඩ රහත් උනේ බුදුහාමුදුරු වදාලා මේ වේදනාවෙන් කෙඳිරි ගන්න වෙලාව. උලක් උඩ වාඩි කරවලා බණ කියන්න පුළුවන්ද? ආගෙන ඉන්න පුළුවන්ද අපිට? මූ එනවා මට බණ කියන්න ඵලයන් කියලා කියයි. මම මේ අමාරුවෙන් දකලනවා මෙයා මෙතන බණ කියනවා. ඔය අද අපි කියන්නේ. මොකක් හරි වැරදිලා ඉන්න වෙලාවක කවුරු හරි කියනකොට මේ යනුව යන්න බණ නොකිය. මම මෙතන ඔළුව ගෙනිය අරන් ඉන්නවා මූ එනවා මට බණ කියන්න කියලා කියන්නේ. ඒ මෝඩයාගේ ලක්ෂණයක්. ඌ තව පිරියෙනවා. තව පාලටයි යන්නේ. ඒ නිසා ව්‍යාපාද කියන එක ඇති වුණාම විනාශයක්. ලස්සන මිනිස්සු අවලස්සන වුණා. ඊළඟ කාරණාව මිත්‍යා දෘෂ්ටිය. මෙච්චර ලස්සන දර්ශනයක් ධර්මයක් අපිට ලැබිලා තියෙද්දී වෙන වෙනමා මිත්‍යාව සොයාගෙන අපි යනවා. මෙච්චර හොඳ දර්ශනයක් අපිට තියෙනවා. මේක බලන්න නැතුව වෙන වෙන එක එක විකාර එක එක ಜಾති ලෝකේ කොහෙවත් නැහැ මෙච්චර විකාර. ඒවා පස්සේ යනවා අපි. බුදුහාමුදුරන්ට වඩා සමහර වෙලාවට වෙන වෙන අය අපි විශ්වාස කරනවා. එහෙම විශ්වාස කරනකොට මගේ තිසරණේ නෑ මම බෞද්ධ නෑ. දැන් ඉන්න 89ක් සුදු ඇන්දට බණ ඇව්වට බෞද්ධ නෑ. තිසරණේ පිහිටලා නෑ. තිසරණේ paludu වෙලා. විශ්වාසي කැඩිලා. ඒක අපි තේරුම් ගන්න. වෙන ආගම් වල අපි හිතනවා පිරිත් නූල බැන්දම සුදු සරම ඇන්දම සුදට ඇඳගෙන ගියාම පන්සල පැත්තට ගියා නම් අපි බෞද්ධ කියලා නෑ. මම දැක්ක බෞද්ධ කොල්ලන්ගේ කරේ එක එක ಜಾතිය විකාර. අතෙත් ඇට තියෙනවා. එක එක පාට නූල් බැඳගෙන. ඒව ඔක්කොම මිත්‍යා මත. ඒව නැති කරන්න බෑ. ඒව සරණ යනකොටම බෞද්ධකම නැති වෙනවා. දැන් කොයිද අනුරාධපුර පැත්තේ හරි ප්‍රසිද්ධයින රතු පාට නූල. මම දැක්ක ප්‍රසිද්ධ ආම්දුගොල්ලෝ කීප නමකගේ ඉනෙත් තියෙනවා. ඉනේ බැඳලා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා මානෙවිච්ච ආම්දුරගේ ඉනේ තියෙන්නේ අර අනුරාධපුරේ දේවාලෙන් දෙන නූල්. ඒක බැඳලා. අපිට කමක් නැහැ. නමුත් සසරෙන් ගැලවෙන්න බැරි වෙන්න කාරණා තමයි යෝවා. සසර පල් කරන කාරණා මිත්‍යා දෘෂ්ටිය. අපි පෙර පින් යතු උපන්නේ මලක් පූජා කළත් අත් දෙක නළලේ තියාගෙන පතන්න ඕන. අනේ නිවන් දකින්න තුරු සම්මා දෘෂ්ටික වේවා. ඇයි නිවන් මඟ සම්මා දිට්ඨි. නිවන් දකින්න නම් අංක 1 මාර්ග සත්‍යයේ තියෙන අංක 1 හොඳ දර්ශනයක් දෘෂ්ටිය. ඇත්ත ඇති සැටියෙන් බලනවා. දෘෂ්ටිය කියන්නේ මේ මස් ඇසින් බලන එක නෙමෙයි. ඇත්ත බලන්න ඕන. දර්ශනය හොඳ නම් එයාට හරි ලේසි සසරෙන් මිදෙන්න. හොඳ දර්ශනයක් තියෙන්න ඕන. දස්සන සම්පන්නෝ. එහෙමනේ කියන්නේ. දස්සනේන සම්පන්නෝ. හොඳ දර්ශනයක් ඇති කරගන්න අපිට ශක්තිය ලැබෙන්න ඕන. ඒ නිසා පින්වත්නි සාරා සංකේය කල්ප ලක්ෂයක් බුදුහාමුදුරුව අපිට බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ සසර එතර වෙන ක්‍රමය අපිට දේශනා කළා.
දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේති. උන්වහන්සේ ඉන්ද්‍රිය දමනය ඇති කරගෙන සසර දුකින් ඈතර වෙන්න නිවන් දකින්න දමනය වෙන්නේ කොහොමද කියලා බණ කිව්වා. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේශේති. 45 අවුරුද්දක් උන්වහන්සේ සංසාරේ සංසිඳිච්ච ඇති, කෙලෙස් වලින් මිදුණු ඇති, සසර දුක දැක්ක ඇති, සසර දුකින් ඈතර වෙන ක්‍රමය සංසිඳෙන්න බණ කිව්වා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. උන්වහන්සේ නිවන අවබෝධ කරගෙන නිවන් දකින්න ඇති, නිවනට යන පාර මෙන්න මේමයි මම නිවන් අවබෝධ කළේ, මේකයි ගමන. 15 චරණ ධර්ම විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් පෙන්වූ එකයි. මේ විද්‍යාව ලබන්න මේ චරණ කියන්නේ ගමන. කකුල් දෙකෙන් යන ගමන නෙමෙයි. චරණ සම්පන්න. මේ ධර්මතා ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා මේ සසර තරණය කරන ඇති, මේ සංසාර සාගරයෙන් ඈතර වෙන ඇති. ඒකට යා යුතු මග උජුකෝ නාම සෝ මග්ගෝ, කෙලින් තියෙන පාරක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේකයි මග. ඒකටයි මාර්ග සත්‍ය කියන්නේ. ඒමනම් ලෝකේ දුකයි. දුක්ඛ සත්‍ය කිව්වේ ඒකයි. දුකට කාරණාවක් තියෙන්න ඕන. සමුදය. සමුදය කියන්නේ තෘෂ්ණාව. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනී. ඉපදිච්ච තැන ඇලෙන ස්වභාවය සමුදය. කෙල පඩික්කමේ ඇදෙන පණුවා පඩික්කමට ආසයි. අසුචි වලේ ඉන්න පණුවා අසුචි වලට ආසයි. අපි කියන්නේ කූඩල්ල මෙට්ටේ තියන්න බෑ ඌ ආසම මඩට. මොනතරම් රස ප්‍රණීත කෑම දුන්නත් ඌරා කැමති අසුචි වලට. ඒක වෙනස් කරන්න බෑ ඌගේ ආසාව. සමුදය කියන්නේ ඒකයි. తත්‍ර తත්‍රාභි නන්දිනී. යකෙක් වෙලා උපන්නම ඌ ඒ ජීවිතයට ආසයි. පෙරේතයා වුණාම ඌ ඒකට ආසයි. ඇලෙනවා. එතකොට තන්නක්කයෝ, මේ ඇලීම නැත්තං නිබ්බානු නිවුණා. එතකොට තණ්හාව නැති කළාම තමයි නිවන. ඒක තුන්වෙනි සත්‍ය නිරෝධ. හතරවෙනි සත්‍ය මේ නිරෝධ කියන නිවනට යන්න පාරක් තියෙන්න ඕන. ගමන. ඒක මාර්ග සත්‍ය. දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං අරියං චට්ටංගිකං මග්ගං දුක්ඛූප සමගාමිනං. එමයි වදාළේ. දුක, දුකට හේතුව, දුක නැති නිවන, නිවනට යන මඟ. මේකයි අපේ සරණ. සසර බය දකින කෙනා මේකයි සොයන්න ගවේෂණය කරන. අරිය පරිේක්ෂණ කියන්නේ ඒකට. පරීක්ෂණ කරන. කිං කුසල ගවේෂී. කුසලේ නම් මොකද්ද? කිං සත්‍ය ගවේෂී. සත්‍ය නම් මොකද්ද? එහෙම සොයාගෙනයි රම්‍ය සුරම්‍ය සුබ මාලිගා අතෑරලා යසෝදරා රාහුල කුමාරය අතෑරලා තාත්තා මාලිගාව දීපල සියල්ල උදේ නැගිටලා එළියට දාන කුණු කෙල වාගේ ඔක්කොම දමලා ගාලා ගියේ කිං සත්‍ය ගවේෂී. සත්‍ය මොනකද? ගවේෂණය කළා. ඇයි ප්‍රාර්ථනාව තිබුණේ? තින්නෝහං තාරයිස්සාමි. මම මේ සංසාරයෙන් එතර වෙලා මේ සත්වයන්ට එතර වෙන්න මඟ කියලා දෙනවා. සංසාරෝගා මහ බයා. මේ සංසාරේ නැමැති රෝගය
පුදුම බයයි. පුදුම බයක් මේ රෝගේ සංසාර නැමති රෝගේ. ඒකෙන් මම එතර වෙන්න ඕනේ මුලින්. මං එතර වෙලා මේ සංසාරේ මේ රෝගෙට මූණ දීලා ඉන්න සත්තුන්ට එතර වෙන්න කියලා දෙන්න ඕන. ඒ නිසා මම හොඳ වෛද්‍යවරයෙක් වෙන්න ඕන. බුදුහාමුදුරු තරම් හොඳ වෛද්‍යවරයෙක් ලෝකේ පහළ වුණේ නැහැ. සෑම දෙයකටම බේත් දුන්නා. මේ මනස කෙලසන සෑම දෙයකටම උන්වහන්සේ උපදෙස් දුන්නා. සසර ජය ගන්නමයි වදාළේ. සසර වර්ණනා කළේ නැහැ. ආදීනවමයි පෙන්වුවේ. ආදීනවානුපස්සී විහෙරති. මේ සසරෙන් මිදෙන හැටි පෙන්වුවා. මුංචතු කම්මිතා මිදෙන්න ඕන. මුත්‍ති මිදෙන්න. මං වර්ණනා කරන්නේ මානෙනි සංසාරේ. මං විඳ දුක. අපි කවුරුත් මේ සංසාරේ ඉපදී දුක් විඳ විඳ ආවේ අවිද්‍යාව නිසා. දන්නේ නැතිකමට කර්ම රැස් කළා. දන්නේ නැතිකමට. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන. සසර බය දකින්න ඕන. මේ ආවට අපේ පරිසරය බලන්න. අන්ධ වෙච්ච අය, ගොළු වෙච්ච අය, කොර වෙච්ච අය, පිස්සු වැදිච්ච අය, ඉඟන්නු. එක එක මාදිලියේ දුක් විඳින සත්ව දිහා බලලා අනේ අපොයි සංසාරේ කොච්චර ප්‍රශ්නද. මට ඔය දුක මොකක්වත් නැහැ. නමුත් සංසාරේ මං ඔය දුක් විඳින්න ඇති. අනාගතේ මට ඔය වාගේ දුක් තව විඳින්න වෙයි. ඒ නිසා ඉසගිනි ගත්තම ඉසගින්නයි මුලින් නිමන්නේ. ඉසගිනි ගත්ත වෙලාවේ සුරුට්ටු බොණ්ඩ යන්නේ නැහනේ. ඉක්පනින් ඈතර වෙන්න මට ලැබේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මට ලැබේවා. මට දිව්‍ය ලෝකත් එපා, බ්‍රහ්ම ලෝකත් එපා. මට නිවන් පුරයට යන්න. මේ පින් උපකාරී වේවා කියා අපි සමත විදර්ශනා භාවනාවට යොමු වෙලා හොඳ දර්ශනයක් විදර්ශනාව ඇත්ත ඇති සැටි දැකලා මේ ලෝකේ ඔක්කොම බොරු. ලුණු ගෙඩියක් වාගේ. ලුණු ගෙඩියක් අරගෙන ගලෝගෙන ගියාම අන්තිමට ලුණු නැහැ. ඇඟිලි ටික නාය ටික ඉට්ටු කළාම ගඳ තියෙනවා. මේ ශරීරයත් එමයයි. කේසා ලෝමා නකා දන්තා තචෝ කෙස් ලොම් නිය දත් මස් ඇට නාර. එච්චරයි. ඕක තියාගෙන ඊර්ෂ්‍යා කරන්නේ, වෛර කරන්නේ, පලිගන්නේ. උඩින් යන්න බලන්නේ, අවමන් කරන්නේ. මේ ඔක්කොම සසර පල් කරන අකුසල්. මේවා නිසා මට විඳවන්න වෙයි. ඒ නිසා සචිත්ත පරියෝදපණං. මම මගේ සිත දමනය කරගන්නවා. සබ්බ පාපස් අකරණං. මම වැරදි කරන්න යන්නේ. කුසලස්ස උපසම්පදා. මම හොඳ වැඩ කරන්න දක්ෂයෙක් වෙනවා. ඒකයි මගේ බුදුහාමුදුරු මගෙන් ඉල්ලුවේ. උඹ මගේ සරණ යනවා නම් උඹ මට මල් පූජ කරන්න එන්න එපා. උඹ මට දානේ පූජ කරන්න එන්න එපා. උඹ ඇත්තටම මාව සරණ යනවා නම් මේ වැඩ තුන කරාපන්. පවෙන් ගැලියවේ. පව් කරන්න එපා. කුසල් කරන්න, භාවනා කරන්න දක්ෂයෙක් වෙන්න. තමන්ගේ සිත නිතර බලන්න, පිරිසිදු කරන්න. ඒ තම් බුද්ධානුශාසන. මේකයි අනුශාසනාව. ඒක අරියට කරන්න. එතකොට මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙස් ජයගෙන, මායයක් ජයගෙන අමාමා නිවන් දකින්න පුළුවන් කියලයි අපේ බුදුහාමුදුරු අපිට වදාළේ. ඒ මනම් අද ධර්ම දේශනාව කේඩී දයාශීලී මාත්මියගේ මේ පත්‍රිකාව කලින් කියෙව්වා. ඒ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. සියලු බලාපොරොත්තු සඵල වේවා, සාර්ථක වේවා. මියගිය අයට, දෙවියන්ට උතුම් නිවන් සුව ලැබේවා. කොරෝනා වසංගතේ ලෝකෙන් දුර වේවා. මුළු ලෝකෙම සුවපත් වේවා. සැමටම යාපතක් වේවා. සියලු දෙනාට සතුටින් ජීවත් වෙන්න ශක්තිය ලැබේවා.
දෙවියෝ මේ පින් දැක සතුටු වේවා. දේව කරුණාව ලැබිලා මුළු ලෝකෙම සුවපත් වේවා. දෙවියොත් නිවන් දකීවා කියලා පින් දෙන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තියේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සැමටම උතුම් තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං